අයිබෝවන් අද මම මේ දාන දීප පන්තිය බැලුවේ හවස දාන්නේ හොඳයි කියලා උදේ දැන් මම ළමයි එන්නේ. ඒ නිසා තමයි මේ වෙලාවට දැම්මේ. එතකොට අපි ගිය සතියේ සමගාමී සමීකරණ වල තව පොඩි කොටසක් තියෙනවා. මම අද ටියුට් එකක් දැම්මා ඊළඟ පාඩම ඒක ගන්නත් ඇති. මොකද ඒකෙමයි ඔක්කොම කරන්න තියෙන්නේ. ත්‍රිකෝණ කියන පාඩමේ. එතකොට සමගාමී සමීකරණ අපි හැදුවේ ආදේශ විසඳන එක විතරයි නේද? 33ට යනකල් නේද අතලා තියෙන්නේ. බලන්න. ඔව් සර්. 33ට යනකල් අපි හැදුවා ඒ ආදේශයෙන් විසඳන ක්‍රමයට යනකල්. අද ලියන්න දෙවෙනි ක්‍රමය විචල්්‍ය ඉවත් කිරීමේ ක්‍රමය. ගැන දෙක දෙවෙනි එක විචල්්‍ය ඉවත් කිරීමේ ක්‍රමය. විචල්්‍ය ඉවත් කිරීමේ ක්‍රමය. හරි. දැන් අපි අද ටියුට් එක නෙමෙයි එදා මම දාලා භාගයක් අපි කරලා තිබ්බ ටියුට් එක. තව ගණන් කීපයක් තියෙනවා. සමගාමී සමීකරණ ක්‍රම දෙකකට හදන්න පුළුවන් කිව්වා. එකක් ආදේශයෙන් ඒක තමයි අපි ඉවර කරේ. අද විචල්්‍ය ඉවත් කිරීමේ ක්‍රමය බලමු. ඒක දැන් ඔය ටියුට් එකේ ඉඳ තියෙනවා ඕකේ හදන ක්‍රමය කරන්න. ටියුට් එකේ නෙමෙයි අපි ඒක පොතේම කරමු. ටියුට් එකේ ඔයගොල්ලෝ වෙනම මේකේ පොතේ කරාට පස්සේ ආපහු ටියුට් එකේ තියාගන්න එහෙනම් දැන් 34 වෙනි ගාන ලියා ගන්නකො පොතේ 34 වෙනි ගාන මම කියලා දෙන්නම් පිළිවෙල 3a ධන b සමානයි 5 ඊළඟ එක a ධන b සමානයි 3 ලියා ගන්න හැමෝම සමීකරණය 34 වෙනි ගාන 34 වෙනි ගාන. හරි. දැන් අහගන්න ඔක්කොම. දැන් කලින් අපි කරේ මේ අපි සමීකරණ දෙක නම් කරගත්තා ඉස්සෙල්ලාම. ඒකල b වලට අගයක් කරන් ඒක දෙවෙනි සමීකරණයේ b වලට ආදේශ කරා. දැන් එහෙම නැතුව අපිට පුළුවන් මේ සමීකරණ දෙකෙන් විචල්්‍ය දෙකක් තියෙනවා. එකක් a අනික b. එතකොට a විචල්්‍ය හරි b විචල්්‍ය හරි ඉවත් කරන්න. එතකොට A හරි B හරි ඉවත් කරන්න. එතකොට අන්න විචල්්‍ය ඉවත් කිරීමේ ක්‍රමය. හැබැයි ඉවත් කරනවා කියන්නේ නිකන් බෑ. A විචල්්‍යය මෙතනින් ඉවත් කරනවා නම් සමීකරණ දෙකේම A වල සංගුණක සමාන වෙලා තියෙනවා. දැන් බලන්නකො මෙතන A වල සංගුණකය 3යි. මෙතන 1යි. සමාන නැහැ. A නම් A ඉවත් කරන්න බෑ. මෙතෙන් දෙන්න. B වල සංගුණක 1යි. මෙතනත් 1යි. අන්න B ඉවත් කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විචල්්‍ය ඉවත් කිරීමේ ක්‍රමයට ඉවත් කරන විචල්්‍යයේ සංගුණකයේ පළමුවෙන්ම සමාන වෙන්න ඕනේ. එතනින් පස්සේ තමයි ඊළඟ පියවර. හරි. දැන් මේ ලියාගත්තනේ. මෙතනින් ලියාගන්න ඊට යටින් ලියාගන්න මෙහෙම ඉහත සමීකරණ දෙකෙහි ඉහත සමීකරණ දෙකෙහි ඉහත සමීකරණ දෙකෙහි A හා B යන විචල්්‍ය දෙකෙන් හරි යන්න මේක දිනනකො පොරිය. විචල්්‍ය දෙකෙන් ඕනෑම එකක් ඉවත් කිරීමෙන් සමීකරණය විසඳිය හැකියි.
සමීකරණය විසඳිය හැක. සමීකරණය විසඳිය හැක. Sorry. මේ සඳහා අනේ වැඩ මොකද? මේ සඳහා ඉවත් කරන විචල්‍යයෙහි මේ සඳහා ඉවත් කරන විචල්‍යයෙහි සංගුණක සමාන විය යුතුයි. ඉවත් කරන විචල්‍යයෙහි සංගුණක සමාන විය යුතුයි. ඉවත් කරන විචල්‍යයෙහි සංගුණක සමාන විය යුතුයි. හරි. දැන් අහගන්න. මෙයා තමයි සමීකරණ දෙක. දැන් විචල්‍ය ඉවත් කිරීමේ ක්‍රමේ පිළිවෙල මම පියවර වලින් කියලා දෙනවා. පළවෙනි ගාන. ඒතකොට ඔයාලට නැවත අමතක වුණොත් එහෙම ආයෙ නැවත බලලා ඒ පියවර වලට යන්න. ඒතකොට නැවත මතක් කරගන්න පුළුවන්. නැත්නම් මේවා පටලවා ගන්න. හරි. ඊළඟ රුලේ මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න. හරි. පළවෙනි එක ලියාගන්න. පළවෙනි එක පළමුවෙන්ම සමීකරණ දෙක 1 සහ 2 ලෙස නම් කරන්න. ඔන්න පළවෙනි පියවර. පළමුවෙන්ම සමීකරණ දෙක 1 සහ 2 ලෙස නම් කරන්න. ඒක නම් කරන්න. 3 ධන p සමානයි 5 1. a ධන p සමානයි 3 2. අන්න ඒ පළවෙනි පියවර ලියලා ඒක නම් කරන්න. පළවෙනි පියවර ලියලා නම් කරන්න. පළවෙනි පියවර ලියලා නම් කරන්න. හරි. ඔන්න 3a ධන b සමානයි 5 පළවෙනි සමීකරණය. a ධන b සමානයි 3 දෙවෙනි සමීකරණය. මම ෆෝන් කරගන්න එපා. ඒ දාන්නේ මේ පුටුව පොඩ්ඩක් දෙන්න. පුටුව පොඩ්ඩක් දෙන්න. තීන ආමල්ද දැන්ද? මම ෆෝන් කරගන්න. ඔයා ගන්න. පිට. දෙවෙනි පියවර ලියමු. දෙවෙනි පියවර ඊළඟට සමීකරණ දෙකෙන්
සමීකරණ දෙකෙන් සංගුණක සමාන විචල්‍යය තෝරන්න. සංගුණකය සමාන විචල්‍යය තෝරන්න. සංගුණකය සමාන විචල්‍යය තෝරන්න. ඒකටම ලියන්න ඉහත සමීකරණ දෙකෙහි B සංගුණකය සමාන වේ. ඉහත සමීකරණයෙහි B සංගුණකය සමාන වේ. අන්න B වල තමයි සංගුණකය සමාන. B සංගුණකය සමාන වේ. හරි. දැන් තුන්වෙනි එක ලියන්න. දැන් හොඳට අහගන්න. දැන් B කියන විචල්‍යයේ සංගුණක සමාන. එහෙනම් මෙයාව ඉවත් කරන්න එක්ක මේ සමීකරණ දෙක අඩු කරන්න ඕන. නැත්නම් එකතු කරන්න ඕන. ඒ කියන්නේ එකෙන් දෙක අඩු කරන්න එහෙම නැත්නම් 1යි 2යි එකතු කරන්න. ඒක අඩු කරනවද එකතු කරනවද කියන එක ඔයගොල්ලෝ හරියට තීරණය කරන්න. ඒක කොහොමද කරන්නේ? මෙන්න මේ සංගුණකය සමාන විචල්‍ය තෝරන්න ඉස්සෙල්ලාම ඊළඟට බලන්න ඒකේ ලකුණු දෙක මෙයත් එක්ක මෙයාරින එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංගුණකයේ සමාන විචල්‍ය තියෙනවානේ සමීකරණ දෙකේ. අන්න ඒ වාගේ ලකුණු සමාන නම් කිව්වේ දෙකම ධන නම් එහෙමත් නැත්නම් දෙකම ඍණ නම් සමීකරණ දෙක අඩු කරපුවාම එක විචල්‍යයක් ඉවත් වෙනවා. ධන අනික ඍණ තිබ්බොත් ඒ කියන්නේ ලකුණු අසමාන වෙලා තිබ්බොත් සමීකරණ දෙක එකතු කරන්න එතකොට විචල්‍යයක් ඉවත් වෙනවා. දැන් ලියන්න තුන්වෙනි කරුණ මෙහෙම සංගුණක සමාන මොකද්ද සර්? තුන්වෙනි එක ලියන්න සංගුණක සමාන තුන්වෙනි එක සංගුණක සමාන විචල්‍යයෙහි සංගුණක සමාන විචල්‍යයෙහි සංගුණක සමාන විචල්‍යයෙහි ලකුණු සමාන නම් හැමෝම මයික් ඔන් කරගන්න එපා. ඒගොල්ලෝ කතා කරන ඒවා ඔක්කොම එහෙම අනිත් අයට ඒකට වැඩ කරන්න අමාරුනේ. ඒ නිසා ඕෆ් කරලා මම ප්‍රශ්න අහනකොට විතරක් ඔන් කරලා උත්තර දෙන්න. ලකුණු සමාන නම් සමීකරණ දෙක අඩු කිරීමෙන් එක විචල්‍යයක් ඉවත් කළ හැකිය. සමීකරණ දෙක අඩු කිරීමෙන් එක විචල්‍යයක් ඉවත් කළ හැකිය. හතරවෙනි එක ලියන්න. ලකුණු අසමාන නම් සමීකරණ දෙක එකතු කිරීමෙන්
විචල්්‍ය ඉවත් කළ හැකිය. විචල්්‍ය ඉවත් කළ හැකිය. හරි. දැන් එහෙනම් අපි සමීකරණ දෙක විසඳමු. නැවත 3a ධන b සමානයි පළවෙනි සමීකරණය, a ධන b සමානයි තුන්වෙනි දෙවෙනි සමීකරණය කියලා නැවත ඔයගොල්ලෝ ඔය පියවර ලිව්වට පස්සේ ආපහු මේක ලියාගන්න. සර් විචල්්‍ය දෙක සමීකරණ දෙක එකතු කිරීමෙන් විචල්්‍ය ඉවත් කරනු ලැබේ. සමීකරණ දෙක එකතු කිරීමෙන් විචල්්‍ය ඉවත් කරනු ලැබේ. විශල්‍ය ඉවත් කරනු ලැබේ. විචල්්‍ය ඉවත් කරනු ලැබේ. ඔය ගණන් දෙක ලියා ගන්න ඕනද? දැන් ආපහු මේ දෙක මේක ලියා ගන්න 3a ධන b සමානයි 5 කියලා පළවෙනි සමීකරණය, a ධන b සමානයි 3 කියලා දෙවෙනි සමීකරණය ඔතනින් පල්ලෙහා ලියා ගන්න. දැන් අපි විසඳන්න යන්නේ. ලියා ගන්න 3a ධන b සමානයි 5 1, a ධන b සමානයි 3 2 කියලා ලිව්වද? හැමෝම ලිව්වද? ලිව්ව නේද? නෑ. ලියන්න. නෑ සර්. ලියන්න. නම් කරගන්න සමීකරණ දෙක ආපහු. හරිද? හරි නේද? හරි සර්. හරි. දැන් මට නැවත ඕගොල්ලෝ කියන්නේ මේ සමීකරණ දෙක දිහා බලලා a වලද b වලද සංගුණක සමානයි. a වලද b වලද සංගුණක සමානයි. b වල සමානයි. B වල ඔව් b වල සමානයි. ඔව් a b වල සමානයි. b වල ලකුණු සමානද අසමානද? මේ තියෙන b වල ලකුණු සමානද අසමානද? සමානයි. එහෙනම් b ඉවත් කරන්න සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද? එකතු කරනවා අඩු කරනවා. අඩු කරන්නේ ලකුණු සමාන නම් මං කිව්ව අඩු කරන්න. ලකුණු අසමාන නම් මෙයා ධන වෙලා මෙයා ඍණ වුණොත් අසමානයි. එතකොට එකතු කරන්න. ලකුණු සමානයිනේ සමීකරණ දෙක අඩු කරන්න ඕන. දැන් මේක මෙන්න මේ විදිහට හොඳට අහගන්න. එක ඍණ දෙක කියලා ලියන්න. එකෙන් දෙක අඩු කරමු. එකේ වම් පැත්ත ලියන්න 3a ධන b. අන්න එයාගෙන් අඩු කරන්න දෙකේ වම් පැත්ත. ඒක වරහණක් දාලා ලියන්න. a ධන b. එහෙනම් සමානක් වෙන්නේ 5න් අඩු කරන්න 3. ඔය B. දැන් වරහන් ඉවත් කරමු. 3a ධන b. මෙයා ඍණයෙන් වැඩි කළොත් ඍණ a, මේ ඍණයි මේ ධනයි ඍණ b. සමානයි 5න් 3ක් ගිනාම 2යි. මේ ඍණ b මේ ධන b අන්න කැපිලා දැක්ක. මෙයා ධන b මෙයා ඍණ b කැපුණා. 3a වලින් එකක් අඩු කරොත් කීයද? 2යි. කීයද? 1යි. 2යි සමානයි 2යි. එහෙනම් අපිට a හොයා ගන්න ඕනේ. මෙයා ගුණ කිරීමක් මේ පැත්තට යනකොට බෙදෙනවා 2. මේ දෙකට 1යි මේ දෙකට 1යි. අන්න a වලගේ ආවා 1යි. දැන් a වලගේ ආවා 1. ඉස්සල්ලාම a වලගේ හොයන්න ඕයි. හැමෝම හොයන්න. ලියා ගන්න ඕනද සර්? ඔව් හදන්න දැන්. දැන් ගණන් හදාගෙන යන්න ඕනේ. ඉස්සල්ලා a වලගේ හොයන්න. ප්‍රශ්නේ මෙන්න මේක මේ වුණා. බෝඩ් එක පේන්නේ නැතුව ගියා. පිස්සුද මම මේ දැන් මේව කරේ මයික්. ඔයගොල්ලෝ මයික් ඔන් කරගන්න එපා. මම ප්‍රශ්න අහනකොට විතරක් ඔන් කරගන්න. හරි. දැන් මේ පියවර ටිකට එන්න ඒ වලගේ එනවා.
දැන් A සමානයි 1 එකට හරි දෙකට හරි ආදේශ කරලා B හොයන්න. දැන් අපි ගමු A සමානයි 1 එකට ආදේශ කරන එක ලේසි මෙතන නම්. මෙයාට ආදේශ කරන්න ලේසි. එහෙනම් A වෙනුවට 1 දැම්මා ධන B සමානයි 3යි. එක එහා පැත්තට අරගෙන. B සමානයි 3යි ධන 1 ගියාම ඍණ 1යි. එහෙනම් B සමානයි කීයද? 2යි. අන්න උත්තර දෙක එනවා. A සමානයි 1යි B සමානයි 2යි. ඔන්න ඔය සර් කීවෙනි ගානද? සර් කීවෙනි ගානද? මේ 34 වෙනි ගාන. ටියුට් එකේ 34 වෙනි ගාන. හරිද? ඉක්මනට හදන්න. හරි හදලා ඉවරද? ඔව් සර්. දැන් 35 වෙනි ගාන හදන්න බලන්න. සර් දැන් හැමෝම 35 වෙනි ගාන හදන්න. වෙනි ගාන මම මේක මකනවා. 35 වෙනි ගාන හදමු දැන්. ඊළඟට 35 දැන් ඔය මම කියලා දීපු ක්‍රමයටම හදමු. ඔන්න 35 වෙනි ගාන සමීකරණ දෙක ලියන්න. 2යි ඍණ b සමානයි 7 පළවෙනි සමීකරණය. 3යි ධන b සමානයි 8 දෙවෙනි සමීකරණය. දැන් මට කියන්න ඕගොල්ලෝ සමීකරණ දෙක දිහා බලලා a වලද b වලද සංගුණක සමාන කියන්න බලන්න. B වල b වල B වල හරියට B වල හරි B වලට හරි ලකුණු සමානද අසමානද? අසමානයි අසමානයි. අසමානයි ඉවත් කරන්න b ඉවත් කරන්න සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද? එකතු කරනවා අන්න දැන් එක ධන දෙක මෙයාගේ වම් පැත්තේ දෙක ධන එකතු කරා මේ දෙකට එකතු කරද්දි වරහන් ඕනෙත් නැහැ මෙයයි එකතු කරා එහෙනම් මේ පැත්තත් එකතු කරා දැන් මේ ඍණ b ධන b කැපෙනවා 2යි 3යි එකතු කරොත් කීයද? 7යි 8යි එකතු කරොත් කීයද? 15යි 15යි. නම් මෙයා ගුණ කිරීමක් තියෙනවා. සමාන ලකුණෙන් මෙහාට යනකොට 15 බෙදෙනවා 5. 5 වරක් 1යි 5 වරක් 3යි. කීයද ඒ වලාගේ? 3යි 3යි. 3යි බලන්න දැන් ඉක්මනින් එනවා දැක්කද? දැන් ඒ වලාගේ එකට ආදේශ කරන්න b වලාගේ දැන් අපි a සමානයි 3 එකට ආදේශය ආදේශ කරන්න දැන් 3 වරක් 2
එතන තියෙන්නේ දෙකයි A කියන්නේ 3යි. ඍණ B සමානයි 7යි. දෙවරක් 3 6යි. මෙයා ඍණ නිසා B අර පැත්තට අරන් ගිහලා 7 පිළිදෙන්නේ. ඍණ 7 වෙනවා මෙයා B. අපෙන් 7ක් ගියාම ඍණ 1යි. B සමානයි 1. A සමානයි 3යි. B සමානයි ඍණ 1. ඔය මයික් ඔෆ් කරගන්න එපා. දැන් ඔය මයික් ඔෆ් කරගන්න. මම ප්‍රශ්න අහුවොත් විතරක් ඔන් කරගන්න. දැන් ඔය කියන එක ඔක්කොටම ඇහෙනවනේ. ඔය කරන්නේ හරි නේද? හරි 35 උත්තරේ ආවා. මම දැන් 36යි 37යි 36යි 37යි ඕගොල්ලන්ට හදන්න වෙලාවක් දෙනවා බලමු 36යි 37 38. ඔය ගණන් තුන හදන්න විනාඩි 8ක් දෙන්න. 36 37 38. විනාඩි 8ක් ඇතුළත ඔය ගණන් තුනම හදන්න තුනම හදලා මට උත්තර කියන්න ඕනේ. ඉක්මන් කරන්න. දැන් පටන් ගන්න. 36යි 37යි 38යි. තුනම හදන්න දැන්. හැමෝම හදන්න. බලමු. එතකොට මට බලා ගන්න පුළුවන් අර ටික තේරුණාද කියලා. ඉක්මනින් හදන්න පටන් ගන්න. ඔව්. සර් ඔව් සර් කියන්නකෝ. අපි ගාව ටිකට් එක නෑනේ. ඇයි ටියුට් එක ගත්තේ නැද්ද? අපි සර් අද ජොයින් වුණේ. ඔයගොල්ලෝ ටියුට් එක හරි. මම ඔයගොල්ලෝ ටියුට් එක ඉවරන්න. මම දැන් ලියන්නම් 36. අද ටියුට් එක හම්බුණා නේද? අද ඒක හම්බුණා. ඔව් සර්. ඔව් සර් ගත්තා සර්. ආයෙත් ගත්තනේ. ආයෙත් ඔව් 36 වෙනි කාර මම ලියන්නම්. ටියුට් එකේ නැති කී දෙනෙක් ඉන්නවද? අද ජොයින් වෙච්ච අය තමයි මම හිතන්නේ ටියුට් එකේ නැත්තේ. මටත් නෑ සර්. ගාන ලියන්න ඈ. එතකොට හරි. දැන් මේ පාඩම ඉවර වෙනවානේ. එතකොට අර ටියුට් එකට යමු. මම ඒගොල්ලෝ මට මෙසේජ් එකක් දාන්න ටියුට් එක හම්බුන්නේ නැහැ කියලා. මම ඒතකොට ඕගොල්ලන්ට මේ ටියුට් එකක් දෙවන්නම්. ඕගොල්ලෝ දැන් අපින් ආයි ගෲප් එකට ඇඩ් වෙන්න ඕනේ. හරි. මේ ගණන් තුනයි. ඉක්මනට හදන්න. හැමෝම මේ ගණන් තුන ඉක්මනට හදන්න. හදලා ඉවරද? මට 36ට ආපු උත්තර කියන්න බලන්න. 36 වෙනි ගානට ආපු උත්තර කියන්න බලන්න. ඒ වලට කීයද ආවේ? ඔව්. එකයි. B වලට සර් ඇහෙන්නේ නෑනේ. 4යි. බිඳුව. 4යි. 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 බලමු. සර් 4යි. 4යි. හැමෝටම ආවද එහෙම? බලමු ඈ. 3යි ධන B සමානයි 7 ඔන්න පළවෙනි එක. A ධන B සමානයි 1 දෙවෙනි එක. මට දැන් කියන්න මේකේ කාගෙද A වලද B වලද සම්මුඛ සමාන? B වල. ලකුණු සමානද අසමානද? සමානයි. සමානයි. අඩු කරනවද? ඔව්. එකතු කරනවද අඩු කරනවද? අඩු කරනවා. අඩු කරනවා. එකෙන් දෙක අඩු කරමු. ඒකට අර වරහන දාගන්නත් ඕන. නැත්තම් වරදිනවා. A ධන B. අතෙන් අඩු කරන්න එක. දැන් 3යි A ධන B මේ ඍණ ලකුණෙන් වැඩි කරනවා. ඍණ A ඍණ B 6. මේ කැපුණා.
3යි a වලින් a ගියාම කීයද? 2යි. 2යි. 6යි 2 a පැත්තට අරගෙන. a සමානයි 6 බෙදන්න 2. දෙවරක් 1යි දෙවරක් 3යි. a සමානයි 3යි. ආවද උත්තර? ඔව් සර්. ඔව් සර්. a සමානයි 3යි. දැන් අපි ඔව් a සමානයි 3 දෙකට ආදේශ කරන එක තමයි හොඳ. දෙකට ආදේශ. දෙකට ආදේශ කරමු. a වෙනුවට දැම්මා 3 ධන b සමානයි 1යි. 3 එහා පැත්තට අරගෙන. b සමානයි 1 ඍණ 3යි. එහෙනම් b කියන්නේ 1න් 3 ගිහම ඍණ 2යි. b වලගේ ඍණ 2 ආවද? ඔව් සර්. එහෙනම් හරි සර්. 3යි b වලගේ ඍණ 2යි තමයි එන්නේ. උත්තර වැරදුනායි බලන්න පොඩ්ඩක් වැරදුනේ කොහොමද කියලා හදාගන්න. හරි. දැන් 37 වෙනි ගාන හදපු අය ඉන්නවනම් මට කියන්නකෝ x වල අගයයි y වල අගයයි කීයද ආවේ කියලා. x වලටයි y වලටයි කීයද ආවේ? 37 වෙනි ගානේ. හදපු අය කියන්නේ කීවෙනි ගානද සර්? 37 වෙනි ගාන. x වලටයි y වලටයි කීයද ආවේ කියන්නේ? y සමානයි 6 x සමානයි 13. 13. අනිත් අයට ඒ උත්තරම දාවේ ඊට වඩා වෙනස්ද? හරි. එහෙනම් අපි දැන් 13 37 හදමු. x ඍණ 2y 1යි පළවෙනි සමීකරණය. x ඍණ y සමානයි ඍණ 7යි දෙවෙනි සමීකරණය. දැන් මට ඕගොල්ලෝ කියන්නේ x වලද සම්මුණක සමාන y වලද? x වල. x වල. ලකුණු සමානද අසමානද? සමානයි. සමානයි. සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද? අඩු කරනවා. අඩු කරනවා. අඩු කරනවා. එකෙන් දෙක අඩු කරන්න. අන්න එහෙම හැම වෙලේම හිතන්න. ඒකවල ඔයගොල්ලෝ ලේසි. එහෙනම් එකේ වම් පැත්ත ලිව්වා. අඩු කිරීමක් නිසා වරහන් දැම්මා x ඍණ y. එකට අඩු කිරීම ඍණ 7 වරහණ කන්න ඔතන දැම්මේ නැත්නම් වැරදි. සමහර අය එතන දාලා නැහැ. මේ ඍණ ලකුණක් අඩු කිරීමක් වරහණක් දාන්න. x ඍණ 2y ඍණ x මේ ඍණයි ධන 1යි මේ ඍණයි ධන 7යි. එතකොට මේ ධන x ඍණ x කැපෙනවා. ඍණ 2y ධන y කියන්නේ ඍණ y. මේ ඍණ 2y ධන y කියන්නේ ඍණ y. 1යි 7යි 8යි. ඍණ y කියන්නේ ධන 8යි නම් ධන y කියන්නේ ඍණ 8යි. අන්න y වලට ඉන්නේ ඍණ 8යි. ධන 8යි නේද කිව්වේ මට? y වලට එන්නේ ඍණ 8යි. දැන් y සමානයි ඍණ 8 එකට හරි දෙකට හරි කමන්නේ දෙකට හොඳයි දෙකට ආදේශ කරමු එකටත් හරි ඕන එකට ආදේශ කරමු මෙතනින් x තියෙනවා අන්න ඍණ 8 කියන්නේ ආය වර්ණනක් දාන්න සමානයි ඍණ 7 එහෙනම් x
මේ ඍණයි ධනාට වෙනවා සමානයි ඍණ 7. මෙයා අර පැත්තට අරගෙන. x සමානයි ඍණ 7 මේ ධනාට මෙහෙට යනකොට ඍණ 8යි. එහෙනම් x කියන්නේ ඍණ 15යි. ලකුණු සමානයි සංඛ්‍යා දෙක එකතු කරලා සමාන ලකුණු දාන්න. අන්න y x සමානයි ඍණ 15යි y සමානයි ඍණ 8යි. හරියට බලන්න. තිස් 8 හදපු අය ඉන්නවනම් මට උත්තර කියන්න ඈ. දැන් ඔය 37 වැරදුනා නම් ආපහු වදන්න. බලන්න 38 වෙනි ගානට ආපු අය උත්තර කියන්නේ A වලටයි හරි B වලට A වලටයි B වලටයි ආපු උත්තර කියන්නේ A සමානයි ධන 1යි B සමානයි 3න් 2යි. 3න් 2යි. අනිත් අයත් කියන්නේ A සමානයි ධන 1යි B සමානයි B සමානයි කීයද? 4යි. 4යි. හරි අපි ඊළඟ එකක් බලමු. හතයි A ඍණ 3යි B සමානයි 5 පළවෙනි සමීකරණය. A ධන 3යි B සමානයි 3 දෙවෙනි සමීකරණය. මට දැන් කියන්න A වලද B වලද සම්ගුණක සමාන? A වලද B වලද? B වල B වල. ලකුණු සමානද අසමානද? B වල සර් ඔව් B වල. ලකුණු අසමාන අසමානයි. අසමානයි. එහෙනම් B අසමානයි. ඔව් B ඉවත් කරන්න සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද? එකතු කරනවා. එකතු කරනවා. 1යි 2යි එකතු කරනවා. 7යි A ඍණ 3යි B ට එකතු කරන්න ඒ ධන 3යි B. වරහණක් ඕනේ නැහැ. ඍණ ලකුණක් තිබ්බොත් තමයි ඕනේ. 5 ධන 3. දැන් ඍණ 3යි B ධන 3යි B කැපෙනවා. 7යි A ට A එකතු කරොත් 8යි. සමානයි 5යි 3යි 8යි. එහෙනම් මේ ගුණ කිරීමට මෙහෙට යනකොට බෙදීම 8 වෙනවා 8 වරක් 1යි. A සමානයි 1යි. ආවද උත්තර? ඔව් සර්. ආවනේ. ඔව් සර්. අන්න ඒකයි මම මේ තනින් හදන්න කිව්වේ. ඔව් සර්. මේ එතකොට සමගාමී සමීකරණ සමහර අය අట్లా ගන්න. මම දැන් ගණන් 45ක් මේකට හදනවා. ඒතකොට ඕගොල්ලන්ට අය අමාරුයි නේ. හරි. A සමානයි 1 අපි එකට ආදේශ කරමු. එකට ආදේශය. මෙතෙන්ද එතකොට 7 වරක් 1 ඍණ 3යි B සමානයි 5. දැන් අපි 3යි B ඍණෙන් අරපැත්තට ගිහින් 5 මෙහෙට ගිහින් 7 වරක් 1 7යි B මෙහෙට ඉන්න ඍණයි සමානයි මෙහා මෙහෙට යනකොට ධන 3යි B. 7න් 5ක් ගියාම 2යි 3යි B. එහෙනම් B කියන්නේ 2 බෙදීම 3යි. දෙක බෙදීම 3යි. එක දුවක් කිව්ව උත්තරේ හරි. B කියන්නේ 3න් 2යි A කියන්නේ 1යි. තව ගණන් 5ක් තියෙනවා හදමු. එතකොට ඕක හරියයි.
දැන් 39 හදන්න හැමෝම 39 වෙනි ගාන හදන්න හැමෝම හදන්න. this number වෙනි ගාන හදන්න. හදලා මට කියන්න බලන්න උත්තර. ඔය 39 දැන් අනිත් අයට නෑනේ නේද මම ලියන්නම්. තුනයි x ඍණ 2y සමානයි 5යි 3යි x ධන y සමානයි ඍණ 1යි 40 5යි ඍණ 2යි b සමානයි 7යි 5යි ධන 7යි b ඍණ 2යි Atalis එක 7යි ඍණ 3යි b ඍණ 5යි 4යි ඍණ 3යි b 1යි. ඒ උත් එක නැතියි ගියාටත් හරි. 42 3යි ධන 5යි b 30යි 3යි ඍණ 2යි b 9යි 42ත් මම මෙතන ලියන්නම් අන්තිම එක 4යි ධන 5යි b 47යි 4යි ඍණ b 5යි අද මොකක්ද බලමු 3x ඍණ 2y සමානයි 5 පළවෙනි සමීකරණය 3x ධන y සමානයි 1 දෙවෙනි සමීකරණය. දැන් මට හැමෝම කියන්න x වලද y වලද සංගුණක සමානයි. x වල වල ලකුණු සමානද අසමානද? සමානයි. සමානයි. සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද? අඩු කරනවා කරනවා. අන්න හරි. ඔන්න ඔය විදිහට මම අහනකොට උත්තර කියන්න පුළුවන් නම් හරි. එහෙනම් 3x ඍණ 2y වලින් අඩු කරන්න 3x ධන y සමානයි 5න් අඩු කරන්න 1. ඊළඟ මෙතන 3x ඍණ 2y ඍණ ලකුණින් වැඩි කරනවා. ඍණ 3x මේ ඍණයි මේ ධනයි ඍණ y සමානයි 5න් 1 4යි. 3x දෙක කැපෙනවා. ඍණ 2y ඍණ y කියන්නේ ඍණ 3y සමානයි 4යි. ආවද උත්තර? සර් එකතු නෙමෙයිද කරන්නේ? හරි. මේ මෙතන වැරද්දක් අපි වෙලා ඍණ 1. 5 ඍණයි ධන. එකතු කරන්න තියෙන්නේ නේද? එකතු කරන්න තියෙන්නේ අපි. අඩු කරලා නේ. අනේ අඩු කරන්න තියෙන්නේ.
3x ඍණ 2y වලින් අඩු කරන්න 3x ධන y මෙතනදී අන්න 5 මෙතන ඍණ එකනේ තියෙන්නේ මේ මෙතන මම ලියලා නැහැ අඩු කරන්න තියෙන හින්දා ඍණ එකේදී වරහණ දාන්න එහෙනම් 3x ඍණ 2y ඍණ 3x ඍණ y 5 මේ ඍණයි ධන 1 එතන එකතු කරන්න තියෙන්නේ මෙයයි කැපුණා ඍණ 2y ඍණ y කියන්නේ ඍණ 3y සමානයි 6 එහෙනම් y කියන්නේ 6 බෙදන්න ඍණ 3 තුන්වරක් 1යි තුන්වරක් 2යි y සමානයි ධන ලකුණ ඍණ ලකුණෙන් බෙදුවාම ඍණ y සමානයි ඍණ 2 ආවයි ඉන්නවද y සමානයි ඍණ 2 ආවද ඔව් සර්. හරි දැන් ආදේශ කරලා Yes, sir. ආවද උත්තර ඔව් සර්. හරි දැන් y සමානයි ඍණ 2 එකට ආදේශ කරලා x හොයන්න y සමානයි ඍණ 2 එකට ආදේශය. දැන් අපි එකට ආදේශ කරමු. තුන්වරක් x ඍණ දෙවරක් ඍණ 2 වරහන් තුල ලියන්නේ. සමානයි 5යි. එහෙනම් 3x ඍණයි ධන 4 සමානයි 5යි. එහෙනම් 3x සමානයි 5 මේ ධන 4 මෙහාට ගියාම ඍණ 4යි. එහෙනම් 3x සමානයි 5න් 4ක් ගියාම 1යි x කියන්නේ 3න් 1. x කියන්නේ 3න් 1. හතලිස් වෙනි ගාන හදන්න. හැමෝම හදන්න 40 වෙනි ගාන. හතලිස් වෙනි ගාන හදන්නකෝ. හතලිස් වෙනි ගාන හදන්නකෝ ඔක්කොම. හැමෝම හදන්න. මොකද එතකොට මට මේ සමගාමී සමීකරණ පටලවා ගන්නවා ගොඩක්. හැබැයි ඔයගොල්ලෝ හොඳයි. මම ආන උත්තර කියනවා. ඒවා හරිත් එක්ක හරි 40 වෙනි ගාන දැන් හදාගෙන යන්න. හදලා ඉවරයි උත්තර කියන්න. 5යි a ඍණ 2යි b 7යි පළවෙනි සමීකරණය 5යි a ධන 7යි b සමානයි ඍණ 2යි දෙවෙනි සමීකරණය. හදන ගමන් මට කියන්න ප්‍රශ්න වලට උත්තර මම අහන
A වලද B වලද සම්මුණක සමාන? ඔව් A වල. ලකුණු සමානද අසමානද? අසමාන. නෑ මෙතනනේ අසමාන. A වල ලකුණු සමානයි නේ. A වල ලකුණු සමානයි. එහෙනම් සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද? අඩු කරනවා. අඩු කරනවා. එකෙන් දෙක අඩු කරනවා. 5යි a ඍණ 2යි b වලින් අඩු කරන්ඩ 5යි a ධන 7යි b සමානයි 7න් අඩු කරන්න ඍණ දෙකක්. එහෙනම් 5යි a ඍණ 2යි b මේ ඍණෙන් වැඩි කරමු. ඍණ 5යි a. මේ ඍණයි මේ ධනයි ඍණ 7යි b සමානයි 7යි ඍණයි ධන 2. මේ දෙන්න ඍණ 2යි ඍණ 7යි කියන්නේ ඍණ 9යි සමානයි 7යි 2යි 9යි. අන්න b සමානයි ධන 9 බෙදන්න ඍණ 9 9 9 කැපුණා 1යි ධනයි ඍණයි b වලට ආවද ඍණ එකක්? ඔව් සර්. දැන් ආදේශ කරව ඒත් හොයන්න. දැන් අද අලුතෙන් ආපු ළමයි මට මෙසේජ් එකක් දාන්න මේ කියුට් එකක් ගන්න ඕනේ. දැන් ඊළඟට ගෲප් එකට ඇඩ් වෙන්න ඕනේ. එතකොට නැත්තම් කියුට් එක ගෲප් එකේ මේ ලින්ක් එක එහෙම ආයෙ නැති වෙනවා නේද? ඒගොල්ලෝ ගෲප් අලුතෙන් අපේ ගෲප් එකට ඇඩ් වෙන්න නම ඔයගොල්ලෝගේ WhatsApp account එකේ මට මෙසේජ් එකක් දාන්න බෑ. නැත්තම් ඊළඟ දවසේ ලින්ක් එකේ නැති ඒගොල්ලෝ. අලුතෙන් ළමයි ගොඩක් ඒක කරනවා ඊට පස්සේ ඊළඟ දවසේ නෑ ලින්ක් එකේ ඉන්නේ නෑ. දැන් b සමානයි ඍණ 1 අපි එකට ආදේශ කරමු. එකට ආදේශේ මෙතන 5යි ඍණ දෙවරක් ඍණ 1 සමානයි 7යි. එහෙනම් 5යි මේ ඍණයි ධන 2 සමානයි 7යි. එhmenan 5යි සමානයි 7යි ධන 2 මෙහාට ගියාම ඍණ 2යි. එහෙනම් 5යි කියන්නේ 7න් දෙකක් ගියාම 5යි. ඒ කියන්නේ 5 බෙදන්න 5න් 5ට 5 කැපුණා 1. ඒ ධන 1යි. ඒ වලගේ ධන 1යි. ආවද උත්තර? ඔව් සර්. හරි. දැන් 41 වෙනි ගාන හදන්න. 41 වෙනි ගාන හදන්න. हतलिस एक पेड़ी गान हदन हतलिस एक पेड़ी गान हदन පැහැදිලි නැහැ සර්. මොකද්ද 41 ඇහුවද? ඔව් සර්. එහෙනම් නෑ සර්.
हाँ අද පොය උත්තර කියන්න බලන්න. ඒ වලට කීය දෙන්නේ? හතයි a ඍණ 3යි b සමානයි ඍණ 5 1 4යි a ඍණ 3යි b සමානයි 1 2 ආ a වලද b වලද සංගුණක සමාන B b වල ලකුණු සමානද අසමානද B වල ඔව් ලකුණු සමානද අසමානද සමානයි. ආව සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද ඔව් එකතු කරනවද අඩු කරනවද අඩු කරන්න. අඩු කරන්න එකෙන් දෙක අඩු කරන්න 7යි ඍණ 3යි b වලින් අඩු කරා ඍණ ලකුණට අමරහන දැම්ම 4යි ඍණ 3යි b ඍණ 5න් අඩු කරන්න 1 නම් 7යි ඍණ 3යි b මෙහා ඍණින් වැඩි කරොත් ඍණ 4යි a මේ ඍණයි ධන 3යි b සමානයි ඍණ 5යි ඍණ 1යි ඍණ 6 මේ දෙන්න කැපුණා 7යි ඍණ 4යි කියන්නේ 3යි සමානයි ඍණ 6යි එහෙනම් ඒ කියන්නේ ඍණ 6 බෙදන්න 3න් 3 වරක් 1යි 3 වරක් 2යි a වලට ඍණ 2 ආවද a වලට ඍණ 2 ආවද ඔව් සර්. දැන් a සමානයි ඍණ 2 එකට ආදේශ කරලා b හොයන්න ඍණ 2 එකට ආදේශය එකට ආදේශ කරමු 7 වරක් ඍණ 2 ඍණ 3යි b සමානයි ඍණ 5 නම් 7 වරක් 2 ඍණ 14යි ඍණ 3යි b සමානයි ඍණ 5 මේ ඍණ 14 අර ඍණ 5 මෙහෙට ගේන්න ධන 5 වෙනවා මේ ඍණ 3 එහාට අරගෙන ධන 3 වෙනවා ඍණ 14යි ධන 5යි කියන්නේ කීයටද ඍණ 9ට 3යි b b එනවා ඍණ 9 බෙදන්න 3න් 3 වරක් 1යි 3 වරක් 3යි b සමානයි ඍණ 3 b වලගේ ඍණ 3යි ආවද උත්තර b වලගේ ඍණ 3ක් ආවද සර් ඒක දෙකට ආදේශ කරත් හරි නේද? ඔව් දෙකට ආදේශ කරත් හරි දෙකට ආදේශ කරත් b වලට ඍණ 3 එනවා ඈ ආවද හරි බලන්න දැන් ඊළඟ දානක් හදන්න ඒකද
හරි ඊළඟ ගාන හදමු. සර් තා චුට්ටක් කියන්න. ඈ හරි යාගන්න. දැන් මේ පාඩම දැන් අද අලුතෙන් ආපු ළමයි මම මේකේ මුල් ටික රෙකෝඩින් එක දෙන්න පුළුවන්. ඒගොල්ලෝ මට ඒක තමයි ඒගොල්ලෝ මැසේජ් එකක් දාලා ඒ මුල් ටිකක් ඉල්ලගන්නකො මම ඒ රෙකෝඩින් එකක් දාන්නම්. ඒතකොට පාඩම හරි. අද මේ අපහසුතාවක් ඒ කියන්නේ තේරුම් නැති අය ඉන්නවා නම් රෙකෝඩින් එක අරගෙන නැවත බලලා ඊළඟ පාඩමට එන්න කලින් ඒ ඔක්කොම අදාගන්න. මේක ටිකක් අපහසු පාඩමක්. ඒකයි මම මේ පොඩි වෙලාවක් අරගෙන ගණන් වැඩියෙන් දාලා කරන්නේ. හරිද? හරි සර්. එහෙනම් අපි ඊළඟ ගානට යමු. 3යි ධන මම මෙතනින් හදමු. මේ ටික මකන්නම්කො දැන්. හරි බලන්න 3යි ධන 5යි b සමානයි 30 පළවෙනි සමීකරණය 3යි a ඍණ 2යි b සමානයි 9 දෙවෙනි සමීකරණය. a වලද b වලද මේකේ සම්ගුණක සමාන? A වල මම දැන් ලකුණු සමාන දශමාන දහන්නේ නැහැ. සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද? අඩු කරනවා. අඩු කරනවා. සමීකරණ දෙක අඩු කරනවා. එකෙන් දෙක අඩු කරනවා. 3යි a ධන 5යි b වලින් 3යි a ඍණ 2යි b අඩු කරන්න 30න් අඩු කරන්න 9යි. 3යි a ධන 5යි b ඍණ 3යි a මේ ඍණයි ධන 2යි b 30න් 9ක් ගියහම 21යි. දැන් මෙයා කැපෙනවා. මේ දෙන්න එකතු කරා 7යි b සමානයි 21යි. එහෙනම් b කියන්නේ 21 බෙදන්න 7. හතරක් 1යි හතරක් 3යි. b සමානයි 3. දැන් b සමානයි 3 අපි එකට ආදේශ කරලා ගමු උත්තර. එකට ආදේශය 3යි a ධන 5 වරක් 3 සමානයි 30යි. එහෙමනම් 3යි a ධන 5 වරක් 3 15 සමානයි 30යි. 3යි a කියන්නේ 30යි. මේ ධන 15 ගියාම ඍණ 15 වෙනවා. එහෙමනම් 3යි a කියන්නේ 15යි. එහෙනම් a කියන්නේ කීයද? 15 3ෙන් බෙදන්න. 3 වරක් 1යි 3 වරක් 5. ආවද මේ උත්තර දෙක හැමෝටම? b සමානයි 3යි a සමානයි 5යි ආවද? ආවස. ඔව් සර්. ගොඩක් හොඳයි. අන්තිම එකත් හදන්න. සර් ඔව් ආව නේද? සර් මේ අර මේ දෙකට ආදේශ දෙනකොට දැන් මම හදුවාම පස්සේ ආවේ නෑනේ. දෙකට ආදේශ කරපුවම ඔයාලට කීයද ආවේ? එක මම අපි ආදේශ කළා බලන්න. මම දෙකටත් ආදේශ කරන්නම්කෝ. b සමානයි 3 දෙකට ආදේශය. බලමු. 3යි ඍණ දෙවරක් 3 සමානයි 9යි.
එහෙනම් මේ 3යි ඍණ දෙවරක් 3 6 සමානයි 9යි. මේ අර පැත්තට අරන් යන්නේ. 3යි සමානයි 9යි. මේ 6 මෙහාට ගියාම 10යි. එනවනේ 3යි සමානයි 15යි. ඒ සමානයි 15 බෙදීම 3යි. 3ක් 1යි 3ක් 5යි. එහෙනම් ඔයා වරද්දන්න ඇති. මෙතනින් යනකොට. ඔයා ඍණ 6 එහෙට අරන් ගිහිල්ලා දගත්තේ ධන 6 වෙනවනේ. එතන ඍණ 6 වුණාද දන්නේ? ඒ ඔව්. එතන ඍණ 6 කියලා අරන් තියෙන්නේ. එතකොට 1යි. එනම එකට ආදේශ කරත් දෙකට ආදේශ කරත් ගාන වෙනස් වෙන්නේ නැහැ. අන්තිම ගාන හදන්න. මේ ගාන හදන්න අන්තිම එක ඊට පස්සේ අද හැමෝම අච්චුකෝපේ අභ්‍යාස ඔක්කොම හදන්න ඕනේ. මම ඊයේ සතියේ කිව්වා සමගාමී සමීකරණ අර ආදේශයට විසඳන තැනට එනකොට අච්චුකෝපේ ගණන් හදන්න කියලා. අද විචල්්‍ය ඉවත් කිරීම ටික හදන්න. මම මේ පන්තියේදී ගණන් පටන් හදනවනේ. ඒක ඕගොල්ලෝ අච්චුකෝපේ ගණන් ඕගොල්ලෝ කණින් හදන්න. එහෙම තමයි කරන්න ඕනේ. por dejar por ahí. හරි අපි 42 වෙනි ගානත් බලමු 4යි ධන 5යි b 47යි පළවෙනි සමීකරණය 4යි ඍණ b සමානයි 5යි දෙවෙනි සමීකරණය දැන් මෙතනදී මම පොඩි හරි මම අහන්නේ එකවර සමීකරණ දෙක එකතු කරනවද අඩු කරනවද? ඔව් අඩු කරන්න. අඩු කරනවා. ඒක කවුද කැපිලා යන්නේ? Aද Bද? A. එකෙන් දෙක අඩු. 4යි ධන 5යි B වලින් අඩු කරන්න 4යි ඍණ B සමානයි 47න් අඩු කරන්න 5. तोरा 4යි ධන 5යි b ඍණ 4යි a b ඍණයි ධන b සමානයි 42. 4යි කැපිලා ගියා. 5යි b ට b එකතු කරොත් 6යි b සමානයි 42යි. එහෙනම් b කියන්නේ 42 බෙදන්න 6යි. 6 වරක් 1යි 6 වරක්. අද කොහෙට උත්තර ආවද b 7යි කියලා? ආවස ඔව් සර්. ආදේශ කරලා ඒක හොයන්න. ඔක්කොම දෙකට ආදේශ කරන්න. හැම වෙලේම අපි එකට ආදේශ කරන්නේ. දෙකට ආදේශ කරලා හොයන්න. දෙකට ආදේශ එතනින් මම ලියන්නේ b සමානයි 7 දෙකට ආදේශයි. දෙකට ආදේශ. 4යි ඍණ 7 සමානයි 5යි. 4යි සමානයි මෙයන් 5 ඍණ 7 මෙහාට යන්න ධන. එවනම් 4යි සමානයි 5යි 7යි 12යි. ඒ සමානයි 12 4න් බෙදන්න. 4 වරක් 1 4 වරක් 3. ආවද උත්තර ඒ සමානයි 3ක්. ඔව් සර්. හරි. දැන් අන්න හැමෝටම මම හිතනවා ආයෙ පැහැදිලි අමාරු වෙයි. ඕකෙන් ගණන් දෙකක් තුනක් ඉන්නකොට නම් ඕගොල්ලෝ ඕක පැහැදිලි. දැන් සෑහෙන ගණන් ප්‍රමාණයක් හැදුවා. ආදේශිනුත් එහෙමයි ඈ. ආදේශයෙන් එක එච්චර ගණන් හදන්න එකයි කියලා දෙන්නේ. මම ඒකෙත් පහක් කියලා දෙනවා. 5
හරි. තව ගණන් තුනක් අපිට තියෙනවා නේද? මොකද මේ සමගාමී සමීකරණ වලට තුන් දෙන ගැටලුත් දෙන්න පුළුවන්. يعني වාක්‍යයක් දීලා ඒක කියවලා ඒකට අනුව සමීකරණයක් ගොඩනගලා විසඳන්න. එහෙම ගණන් ටිකකුත් තියෙනවා. දෙකක් වගේ තියෙනවා. මේ දෙකක් අපි අද මේක 40 ඉවරද ඔක්කොම මෙතෙන් යනකල් කියන්න මට? හැමෝම 40 ඉවරද 41ට යනකල්? ඔව් සර්. ඔව් සර්. හැමෝම ඉවරයි නේද? හරි. දැන් ලියා ගන්න පොඩි අනුමාතුකාවක් සමගාමී සමීකරණ වලට තුඩු දෙන ගැටලු. සමගාමී සමීකරණ වලට තුඩු දෙන ගැටලු. හරි. දැන් 40 අපි තුනනේ ඇදුවේ. ලියන්න 44 වෙනි ගාන. ටියුට් එකේ තියෙනවා අර සමහර අයට ලැබිලා නැති නිසා මම කියවන්නම් ටක් කරලා ලියාගන්න. සමහර අයට ටියුට් එකේ තියෙන අයට හරි. ටියුට් එකේ නැති අය 44 වෙනි ගාන ලියාගන්න. සංඛ්‍යා දෙකක එකතුව 13කි. සංඛ්‍යා දෙකක එකතුව 13කි. සංඛ්‍යා දෙකේ අන්තරය 9කි. සංඛ්‍යා දෙකේ අන්තරය 9කි. එම සංඛ්‍යා දෙක සොයන්න. එම සංඛ්‍යා දෙක සොයන්න. හරි. ඔන්න පළවෙනි දුන්නා ගන්න. බලන්න කියවලා සමීකරණයක් හදන්න ගොඩනගන්න බලන්න උත්සාහ කරන්න. දැන් බලන්න මෙතනදී සංඛ්‍යා දෙකක් තියෙනවා. ඒ සංඛ්‍යා දෙක එකතු කරපුවාම 13ක් ලැබෙනවා. සංඛ්‍යා දෙකේ අන්තරය කියන්නේ අඩු කරපුවාම 9ක් ලැබෙනවා. දැන් මෙතනදී අපි සංඛ්‍යා දෙක දන්නේ නැහැ. ලියන්න ඉස්සෙල්ලාම එම සංඛ්‍යා දෙක x අනේ ඉස්සෙල්ලාම ලියන්න ඕනේ. එහෙම සංඛ්‍යා දෙක අඩු කරන්න තියෙන නිසා විශාල සංඛ්‍යාව x ද කුඩා සංඛ්‍යාව y ද යයි සිතමු. අන්න කියන්න දැන් විශාල සංඛ්‍යාව x ද කුඩා සංඛ්‍යාව y ද යයි සිතමු. දැන් සමීකරණයක් ගොඩනගන්න බලන්න. දැන් විශාල සංඛ්‍යාව x නම් කුඩා සංඛ්‍යාව y නම් ඔව් සංඛ්‍යා දෙකේ එකතුව 13යි කියපුවාම මොකක්ද ගන්න සමීකරණය?
සංඛ්‍යා දෙක එකතුව 13යි කිව්වහම මොකක්ද දෙන්න ඕනේ? ඔව් කියන්නකෝ. x ධන y සමානයි 13යි. අන්න ඒක. එහෙනම් විශාල සංඛ්‍යාව x කුඩා සංඛ්‍යාව y නම් සංඛ්‍යා දෙකේ අන්තරය සමීකරණය ලියන්න. අන්තරයට ලියන්න. අන්තරය කියන්නේ විශාලකේ කුඩා එක අඩු කරන්න කියන එක. කියන්නේ මේ සමීකරණේ මොකක්ද දෙන්නේ? x ඍණ y සමානයි 9. ඔව් x ඍණ y සමානයි 9. දැන් සමීකරණ දෙකක් ගොඩ නැගුවා. දැන් ඉතින් මොකද හදන්නේ? දැන් මේ දෙන්න හොයන්න පුළුවන්. ඉස්සරහට දැන් කලින් වගේ කීය දෙන්නේ xy. දැන් මේකේ මේ දෙන්න අඩු කරොත් x කැපිලා යනවා මේ එකතු කරොත් y කැපිලා යනවා. අපිට එකතු කරන එක ලේසි නේද? එහෙනම් එක දම දෙක කියලා ගන්න. අඩු කරපුවා එහෙම ගන්න මම එකතු කරනවා මේ x ධන y ට x ඍණ y එකතු වෙනවා. 13ට 9ක් එකතු වෙනවා මේ ධන x ඍණ x කැපෙනවා. x x එකතු කරොත් 2x 9යි 13යි කීයද? 12යි 2යි 22යි. එහෙනම් x සමානයි 22 දෙකෙන් බෙදන්න. දෙවරක් 1යි දෙවරක් 11. එහෙනම් x සමානයි කීයද? 11. දැන් x සමානයි 11 එකට හරි දෙකට හරි ආදේශ කරලා y හොයන්න. x සමානයි 11 එකට ආදේශ කර 11 ගන්න y සමානයි 13යි. එහෙනම් y සමානයි 13න් අඩු කරන්න 11. එතකොට y වලා වෙනවා කීයද? 2. y වලා 2. x 11යි y 2. එහෙම අරගෙන ලියන්න ඕනේ මෙන්න. විශාල සංඛ්‍යාව 11යි කුඩා සංඛ්‍යාව 2යි කියලා උත්තර දෙක වෙන වෙනම ලියන්න. ඔය විදිහට සමීකරණ වලට ප්‍රශ්නේ හරි නේද? හරිද? මේ සංඛ්‍යා දෙක එකතු කරපුවාම 13යි. හරි. දෙක අඩු කරන්න. 11න් දෙක කිය 9යි. උත්තර දෙක හරි. විශාල සංඛ්‍යාව 11යි කුඩා සංඛ්‍යාව 2යිනේ. සංඛ්‍යා දෙක එකතු කරන්න 11යි 2යි 13යි. සංඛ්‍යා දෙක එකතු 13යි. අඩු කරන්නකො 11න් දෙක 9යි. සංඛ්‍යා දෙකේ අන්තරය 9 වෙනවා. උත්තර දෙක හරි. එහෙම උත්තර හරිද වැරදිද කියලා බලන්න. හරි. දැන් 45 වෙනි ගාන අර ටියුට් එක නැති අය ලියා ගන්න. අනිත් අය හදන්න. ටියුට් එක නැති අය මෙන්න 45 වෙනි ගාන ලියා ගන්න. දොඩම් ගෙඩියක් සහ
තැඹිලි ගෙඩියක් රුපියල් 75ක් මිල වෙයි. රුපියල් 75ක් මිල වෙයි. රුපියල් 75ක් මිල වෙයි. දොඩම් ගෙඩි දෙකක් මිලදී ගන්නා මුදලින් තැඹිලි ගෙඩි 3ක් මිලදී ගත හැකියි. තැඹිලි ගෙඩි තැඹිලි ගෙඩි 3ක් මිලදී ගත හැකියි. තැඹිලි ගෙඩි 3ක් මිලදී ගත හැකියි. ලියන්න පළවෙනි කොටසේ ප්‍රශ්නේ පළවෙනි කොටස. එක කියලා දාලා ලියන්න. එක දොඩම් ගෙඩියක මිල රුපියල් x ද දොඩම් ගෙඩියක මිල රුපියල් x ද තැඹිලි ගෙඩියක මිල රුපියල් y ද තැඹිලි ගෙඩියක මිල රුපියල් y ද ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. දෙක සමීකරණ දෙක විසඳීමෙන් දොඩම් ගෙඩියක මිල සහ සමීකරණ දෙක විසඳීමෙන් දොඩම් ගෙඩියක මිල සහ තැඹිලි ගෙඩියක මිල දොඩම් ගෙඩියක මිල සහ තැඹිලි ගෙඩියක මිල වෙන වෙනම සොයන්න. දොඩම් සමීකරණ දෙක විසඳීමෙන් දොඩම් ගෙඩියක මිල සහ තැඹිලි ගෙඩියක මිල වෙන වෙනම සොයන්න. හරි. සමීකරණ දෙකක් ගොඩනගන්න. සමීකරණ දෙක ගොඩනගන්න දැන් හැමෝම එකක් හොඳ ගානක් හොඳට කියවලා තේරුම් ගන්න. කියවමුකෝ අපි. ඔන්න අහගන්න. දොඩම් ගෙඩියක් සහ තැඹිලි ගෙඩියක මිල රුපියල් 75යි. එහෙනම් දොඩම් ගෙඩියක් රුපියල් x නම් තැඹිලි ගෙඩියක් රුපියල් y නම් ඔර දොඩම් ගෙඩියක් සහ තැඹිලි ගෙඩියක මිල 75යි කියන තැනට සමීකරණයක් ගන්න. ටක් දාලා ගන්න. මොකද්ද? දොඩම් ගෙඩියයි සංඛ්‍යා දෙකක එකතුව 13යි කිව්වා වගේ. දොඩම් ගෙඩියයි තැඹිලි ගෙඩියයි දෙකේම එකතුව 75යි. සමීකරණය කියන්නේ x ධන y 70 ඔව්. සමානයි 70. x ධන y 75යි. අන්න හරි. දැන් ඊළඟ එකේදී
ඔන්න ඊළඟ සමීකරණය කියන්නේ හොඳට හිතන්න. දොඩම් ගෙඩි දෙකක්. දොඩම් ගෙඩියක් රුපියල් x නම් දොඩම් ගෙඩි දෙකක් කීයද? 2x. 1x. අන්න දොඩම් ගෙඩි දෙකක් මිලට දී ගන්න මුදලින් තැඹිලි ගෙඩි 3ක් ගන්න පුළුවන්. තැඹිලි ගෙඩි 3ක මිල කීයද? ඔව් 1x තැඹිලි ගෙඩි 3ක මිල 3යි y. එහෙනම් ඔන්න දොඩම් ගෙඩි දෙකක් ගන්න එකකින් තැඹිලි ගෙඩි 3ක් ගන්න පුළුවන්. 3යි y මෙහෙම නම් 2x සමානයි 3යි y. දැන් මෙහාට ගේන්න 2x ඍණ 3y සමානයි බිඳුව. මෙන්න දෙක. දැක්කා. දැන් මේවා විසඳනකොට පොඩි අර සමීකරණ වගේ නෙමෙයි. පොඩි වෙනසක් තියෙනවා. ඇත්තටම 10 පන්තියෙන් තමයි ඒවා තියෙන්නේ. මම දැන් ඒක කියලා දෙන්න තමයි මේ දන්නේ. දැන් අර කලින් වගේ සම්මුණක සමාන වෙලා තියෙනවද කාගේවත්? නෑ සර්. එහෙනම් ඕගොල්ලන්ට හදන්න පුළුවන් ක්‍රමයක් මේකේ තියෙනවා. මොකක්ද? සම්මුණක සමාන නෑ එකතුවක්. විචල් ඉවත් කරන්න බෑ දැන්. නමුත් අපි විචල් ඉවත් කරන්න මේකේ ඒක 10 දී ඉගෙන ගන්නවා ඒ වගේ ඒවා. නමුත් දැන් 9 දී ඉගෙනගෙන තියෙනවා. මොන එකකින් විසඳන්නද? ආදේශයෙන්. මතකද? එකේ x වලට අගයක් ගන්න. 75යි මේ ධනවයි එහාට යන යන්න ඍණවයි. මෙයා 3. දැන් x වල අගය 2x ට ආදේශ කරන්න. 3ෙහි අගය ගිය සතිය කියලා දීපුවා 2ට ආදේශේ. දැක්කද ආදේශේ විසඳන්න. එහෙනම් දෙවරක් x වෙනුවට මෙයා දාන්න. 75 ඍණ y ඍණ 3y බිඳුවයි. 75 ව දෙකක් 150යි ඍණ 2y ඍණ 3y බිඳුව. එහෙනම් 150 ඍණ 2y ඍණ 3y කියන්නේ ඍණ 5y බිඳුවයි මෙයා එහාට ආවේ. 150 සමානයි 5y. එහෙනම් y බලන්න මොකද කරන්නේ? 150 බෙදන්න 5. 5 වරක් 1යි 3. අන්න y කියන්නේ රුපියල් 30යි. තැඹිලි ගෙඩියක් රුපියල් 30යි නේ. ඔව් රුපියල් 30යි. දැක්කද මේක ආදේශයෙන් විසඳන්නේ. මුලින් කියලා දුන්නේ 10 දී කියලා දෙන්නම් මේවත් අර විචල් ඉවත් කරලම කරන්න. දැන් y සමානයි රුපියල් 30 එකට ආදේශයි. ආදේශ කරන්නේ x ධන 30 සමානයි 75යි. එහෙනම් x සමානයි 75න් 30ක් අඩු කරන්න. x වලගේ රුපියල් 45යි. දැන් වෙන වෙනම ලියන්න. දොඩම් ගෙඩියක මිල රුපියල් 45යි. තැඹිලි ගෙඩියක මිල රුපියල් 30යි. හරි නේද? සර් මේ ගානයි පොඩ්ඩක් මොකද්ද? මේ ගාන පොඩ්ඩක් අය කියා දෙන්න පුළුවන්ද? මට ඇහුන්නේ නැහැ අයියෙන් කියන්නකෝ. මේ ගානයි කියා දෙන්න පුළුවන්ද? හරි. දැන් කොතනද මේ පුතා තේරුම් නැති කියන්නේ කොතනද කියලා? මේක තේරුණාද? මේ සමීකරණ දෙක ගන්න එක තේරුණාද? සමීකරණ දෙක ගත්ත එක තේරුණාද? තේරුණා. තේරුන්නේ නැහැ නේ. දැන් මෙහෙමද කියන්නේ තැඹිලි ගෙඩියක් සහ දොඩම් ගෙඩියක මිල රුපියල් 75යි. එතකොට තැඹිලි ගෙඩියක් රුපියල් x දොඩම් ගෙඩියක් රුපියල්
දොඩම් ගෙඩියක් x තැඹිලි ගෙඩියක් y. එහෙනම් මේ දෙකේ එකතුව තමයි 75 කියන්නේ. එහෙනම් x ධන y සමානයි 75. තේරුණාද ඒක? ඒ කියන්නේ දොඩම් ගෙඩියයි තැඹිලි ගෙඩියයි දෙකම ගන්න රුපියල් 75ක් වියදම් කරන්න. එතකොට තැඹිලි ගෙඩිය රුපියල් x නම් දොඩම් ගෙඩිය රුපියල් x නම් තැඹිලි ගෙඩිය රුපියල් y නම් ওই දෙකේ එකතුව කියන්නේ මොකක්ද? x ධන y. එතකොට සමාන වෙන්න ඕනේ කීයටද? 75ට. ඒ තමයි මේ ගත්තේ. හරිද? තේරුණාද? ඔව් සර්. හරි. දැන් ඊළඟට කියනවානේ දොඩම් ගෙඩි දෙකක් ගන්න පුළුවන් මුදලින් තැඹිලි ගෙඩි තුනක් ගන්න පුළුවන්. එහෙනම් දොඩම් ගෙඩියක් x නම් දොඩම් ගෙඩි දෙකක් කියන්නේ 2යි. තැඹිලි ගෙඩියක් y නම් තැඹිලි ගෙඩි තුනක් කියන්නේ 3යි y. එහෙනම් දොඩම් ගෙඩි දෙකක් ගන්න පුළුවන් මුදලින් තැඹිලි ගෙඩි තුනක් ගත්තා. 2යි x සමානයි 3යි y. ඊට පස්සේ මම කරේ මේ 3යි y සමාන ලබන්නේ එහාට ගියාම වෙන 3යි y වෙනවා. මේ පැත්ත බිඳුවයි. දෙවෙනි සමීකරණය. හරිද සමීකරණ දෙක? හරිද? හරි සර්. හරි. ඔයා ගිය සතියේ කියද ආදේශින් විසඳනකොට නෑ සර්. අන්න ඒක තමයි. ගිය සතියේ කියන්නේ නෑනේ. මේ පාඩම කරලා තියෙනවද? දැන් ඉස්කෝලේ කරාද ඔයගොල්ලෝ මේක? එතකොට මම ගිය සතියේ කියලා දුන්නා දැන් අර සම්මුණක මෙතන සමාන නෑ. එතකොට අපි කරන්නේ ආදේශයෙන් විසඳනවා. ඒ කියන්නේ මේ පළවෙනි සමීකරණයේ x වලට හරි y වලට හරි අගයක් ගන්නවා. ඒ කියන්නේ x මේ පැත්තේ තියලා y අර පැත්තට අරන් ගිය ගමන් x වලට අගයක් එනවා. 75 y. දෙවෙනි සමීකරණයේ x කියන පදයක් තියෙනවානේ. අන්න ඔයා වෙනුවට 75 y දාන්න. මේ 75 y දාපු ගමන් මෙයා දැන් සුළු කරන්න තියෙනවා. 75 වරක් දෙක 150යි. මෙයා වැඩි කරපුවාම 2y ඍණ 3y පිට. එහෙනම් 150යි. මේ ඍණ 2y ඍණ 3y කියන්නේ ඍණ 5y. පිටුවයි. එහෙනම් 5y මේ පැත්තට ගියා ගන්න 5y. එතකොට y ටිකක් එනවා. ඒතකොට මෙතනදී අර ආදේශයෙන් විසඳන එක තමයි කරේ. දැන් පුතා මට මේ මැසේජ් එකක් දාන්නකෝ මම ඔයාලට ගිය සතියේ කරපු එකේ වීඩියෝ එක එවන්නම් ඒකත් බලන්න. එතකොට ඕක හරියි ඈ. මට මැසේජ් එකක් දාන්නකෝ ඔයා ගෲප් එකේ ඉන්නව නේද අපේ? ගෲප් එකේ ඉන්නව නේද? මට මැසේජ් එකක් දාන්නකෝ ඈ. මම ඔයාලට ආයෙ රෙකෝඩින් එකක් දෙන්නම්. එතකොට ඒක ඔයා රෙකෝඩින් එක ඉල්ලගත්තේ නැද්ද ගිය සතියේ? නෑ සර්. ඒකත් ඊළඟ එන මට මැසේජ් එකක් දාන්න මම දාන්නම්. එතකොට ඔයා බලන්න. එතකොට අන්න මේ ආදේශයෙන් විසඳීම එතන මම කියලා තියෙනවා ඈ. හරි. එහෙමනම් අපි ඊළඟ දවසේ අලුත් ටියුට් එකට යමු. අද මම දාපු ටියුට් එකත් අරගෙන එතකොට අපි ආයේ ඉරිදා හවස 6:00 ඊට කලින් පුළුවන් වුණොත් මම දවසක දාන්න. ඕගොල්ලෝ මේ සතිය දවසක මේ 10:00 12:00 වගේ කරන්න බෑ නේද? සතිය දවසක. පුළුවන් සර්. පුළුවන්ද? හැමෝටම පුළුවන්ද? පුළුවන් නේද? පුළුවන්. මම එහෙම වුණොත් බලලා වෙලාවක් දාන්නම්. සෙනසුරාදා වුණත් කමක් නැද්ද 10:00 12:00? කමන්නේ සර්. එහෙනම් මම රෑද සර්? ඈ රෑද? නෑ උදේ පුළුවන් සර්. දේවරු පුළුවන් නේ. දැන් සතිය දවස්වල වුණත් දේවරු පුළුවන් සර්. 12:00 සෙනසුරාදා බෑ සර්. සෙනසුරාදා බෑ නේ. මෙහෙම බලමු මම වෙලාවක් දාලා ඕගොල්ලන්ට එවන්නම්. මෙහෙම කරමු. මම වෙලාවක් දාලා එවන්නම්. ඒතකොට ඕගොල්ලන්ට පුළුවන් අය ඒකට සම්බන්ධ වෙන්න බැරි අය මට කියන්න මම ඒ අයට රෙකෝඩින් එක එවන්නම්. එහෙම කරමු ඈ. සර්. එහෙනම් අපි ඉරිදට පන්තියේදී අමුතු ආයිබෝ. අයිබෝන් සර්. අලුත්